ගමු. අපි අන්තිමටම කතා කරේ කොතනද කවිෂා නැවැත්තුවේ? කවිෂා කොතනද නැවැත්තුවේ අපි? පරිශීලක හඳුනා ගැනීම. මොකද පුතේ? පරිශීලකයන් හඳුනා ගැනීම සර් කළා. පරිශීලකයන් හඳුනා ගැනීම. right. පරිශීලකයන් අපි හඳුනාගත්තා. right. එතන මම නෝට් එකක් දුන්නා නේද? ඔව් සර්. ඔව් කවිෂා මට කියන්න අන්තිමටම දීපු නෝට් එක මොකක්ද කියලා? අන්තිමටම සර් වග්ගුවක් ඇඳා. right. අපි අන්තිමටම කතා කරේ මෙන්න මේ වාට ස්ක්‍රීන් එකේ පේන මේ වගුව. එහෙම නේද? right අන්තිමටම වගුව ඇඳ ගන්න කියලා කිව්වා. මම මේ කට්ටිය ගැන කතා කරාද වෙනවම? එනුල්ගේ නෙමෙයි මේ තව මල්ලි කෙනෙක් ඉන්නේ නේ. නැතිල්ගේ. එවනේ? ඔව් සර්. එනුල්ටත් මල්ලි කෙනෙක් ඉන්නවද? මල්ලි කෙනෙක් හරි නම් කෙනෙක් හරි? මල්ලි කෙනෙක් ඉන්නේ සර්. මල්ලි කෙනෙක් ඉන්නවා. හරි. right. හරි. එතකොට මම මේ කට්ටිය විස්තර කරාද ඔයාලට? විස්තර කරාද කවිෂා? ඔව් සර්. විස්තර කරා. හරි. එහෙනම් මම මීට අමතරව පරිශීලකයෝ 3 දෙනෙක්ද කොහෙද කතා කරානේ තව වැඩිපුර? දෙන්නෙක් හරි 3 දෙනෙක් හරි? ඔව් සර්. එහෙනම් අපි මේ කොටස ඉවරයි. right. ඊළඟට අපි එනවා පරිශීලක අවශ්‍යතාව අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම කියන කොටස. මේවයි පුතේ. දැන් මේක තමයි ඔයා දැනගන්න ඕන දෙයක් තමයි මේ. අපේ දරුවෝ ඔයාලත් වරද්ද ගන්න තැනක් මේ. ඔයා කම්පියුටර් එකක් ගන්න ගියාම ඔයා ගන්නේ එක්ක අතේ තියෙන ගානට කම්පියුටර් එකක් ගන්න. එහෙම නැත්නම් යාළුවා අරන් තියෙන කම්පියුටර් එක බලලා ඊට වඩා වැඩි එකක් ගේන්න try කරනවා. මං හරි නේද? අපේ ලංකාවේ ක්‍රමයේ පුතේ. right. හැබැයි ඒ ක්‍රමයේ ඔයාලා පුරුදු වෙන්න එපා. ඔයා වෙන්න. right. ඔයා වෙන්න කියන්නේ. දැන් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන සෑහෙන ලොකු වැරද්දක් තමයි ඉස්සරහා ගෙදර ඉන්න පුද්ගලයා නැත්නම් අනිත් අල්ලපු ගෙදර ඉන්න පුද්ගලයා කාර් එකක් ගෙනාවොත් මොකද කරන්නේ අපේ ගෙදර ඉන්න අය? කාර් එකක් ඕනේ නැහැ. අපි කියමු මුලින්ම ඕනේ ටීවී එකක්. right. ඔන්න ඔයාගේ ගෙදර තියෙන්නේ පොඩි ටීවී එකක් තියෙනවා. ආයේ ගෙදර සාමාන්‍ය අඟල් 20ක විතර 20ක 24ක පොඩි ටීවී එකක් තියෙනවා. ඔන්න ඕක දැන් බලාගෙන ඔයා සන්තෝෂෙන් ඉන්නවා. හැබැයි පුතේ එහා ගෙදර අයට පොඩ්ඩක් සල්ලි තියෙනවා. එයාලා ටිකක් අපි කියනවා සල්ලි ටිකක් විසික් කරලා වැඩිපුර සෝබනේ දාන කට්ටියක්. හරි. දැන් සෝබනේ දාන කට්ටිය කොහොමද ඉන්නේ? ඔයාලම කල්පනා කරලා බලන්න සමාජයේ සරල මිනිස්සෙක් වෙන්න. right. සරල මිනිස්සෙක් වුණොත් තමයි පුතේ ඔයාට මොකද්ද? වාගේ ඔළුව නිදාසේ ඉන්න පුළුවන්. අපි සරල නොවුනහම මොකද වෙන්නේ? ඔන්න සෝබනේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? ලොකු ගාණක් වියදම් කරලා රටටම පේන්න. right. දැන් ඒ ගෙදර ඉන්න එහෙම කට්ටියක් යාළුවා මොකද කරන්නේ? රටටම පේන්න ටිකක් ලොකු ගාණක් දීලා අඟල් 52ක විතර දඩාල ටීවී එකක් ගේනවා. ඔන්න දැන් ඔයාගේ ගෙදර තියෙනවා අඟල් 24ක ටීවී එකක්. ඔන්න එහා ගෙදර තියෙනවා අඟල් 52ක දඩාල ටීවී එකක් බලන්න බැරි සයිස් එකේ ටීවී. දැන්
ඔය ටීවී දෙකේම කෙරෙන්නේ එකම කාර්ය නෙමෙයි. එකම කාර්ය නේද? එකම කාර්ය. ඔව් එකම කාර්යය. හැබැයි ඔයා try කරනවා ඔයගොල්ලන් දැන් අපි ගත්තොත් අපි try කරනවා ඊට පස්සේ මොකද කරන්නේ? සල්ලි කීයක් හරි හොයාගෙන ණය වෙලා පහසු ගෙවීමේ ක්‍රමයට right වැඩි පොලියකට කොහෙන් හරි අඟල් 52කම ටීවී එකක් ගේන්න try කරනවා 52කට වැඩි එකක් හරි ගවන්න right ඕක නේද ලංකාවේ ස්වභාවය ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඔයා සෑහෙන පීඩනයකින් ඉන්නේ මාසේ වාරිකේ එනකොට වාරිකේ දාගන්න ඉබේ කොහොම හරි right එහෙම වෙන්න එපා පුතේ මොකද ඔය තැන මාත් ඉන්දියා කාලේ උපරිම try කරා තව කෙනෙක්ට වඩා වැඩි දෙයක් කරා හැබැයි අද හිතනවා ඒක ඇත්තටම මා මෝඩ වැඩක් ඒක නිසා සෑහෙන මුදල් නාස්ති වෙලා තියෙනවා ඒ නිසා ඔයා වෙන්න ඔයාට ඇති තරමට ඔයා අවශ්‍ය දේ ගන්න right ඕනකට වඩා බෙදා ගන්න යන්න එපා right ඕනකට වඩා බෙදාගෙන ගියාම මොකද වෙන්නේ අපි ඉක්මනට ලෙඩ වෙනවා right නැත්නම් අර සර් වගේ වෙයි ඕනකට වඩා බෙදාගෙන ගියාම සාමාන්‍ය ටිකක් හරි ඒක නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න Tamanට පුළුවන් තරමින් වැඩ කරන්න right එතකොට මම මේ කතාව කියන්නේ ඇයි හේතුව මේ පරිගණකයත් එක්ක සම්බන්ධයි දැන් ඔයාලා බලන්න ඔයාගේ යාළුවෝ මැදි මම අත්දැකීමෙන් කියන්නේ මම පුතේ කම්පියුටර් එකක් ගන්නේ ෆස්ට් ටයිම් කම්පියුටර් එකක් ගන්නේ මම ලැප්ටොප් එකකට යනවා ලැප්ටොප් එකකට යන්න හේතුව මගේ අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය නිසා right එතනදී ලැප්ටොප් එකක් ගන්න ගියාම ලැප්ටොප්ස් තියෙනවා ඩුවල් කෝ to do ඊට පස්සේ එතනින් එහාට තියෙනවා right මම ලැප්ටොප් එක මුලින්ම ගන්නේ 2012 අවුරුද්දේ ඒ ලැප්ටොප් එක ගන්න යනකොට පුතේ i3 කියන ලැප්ටොප් මොඩල් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ i3 කියන ප්‍රොසෙසර් එක තියෙන ලැප් එකක් ඇවිල්ලා. හැබැයි මම අරගන්නේ ඩුවල් කෝ ලැප්ටොප් එකක්. right ඩුවල් කෝ ලැප්ටොප් එක. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව මගේ වැඩ ටිකට හරියන ලැප්ටොප් එක මම තෝරලා තියෙනවා. right මට තිබුණා මම එතකොට කම්පියුටර් එකක් ගන්න ගෙවීමේ ක්‍රමයට මොකද අත්‍යවශ්‍යම නිසා මගේ මුදල් වලින් මම ලැප්ටොප් එක ගන්න first time right එතකොට පුතේ ඒ ලැප්ටොප් එක ගන්න වෙලාවේ මට තිබුණා මට ඕනේ i3 එකක් නැත්නම් i7 එකක් මම ඒකක් ගන්නවා කියලා ගන්න හැබැයි එහෙම ගත්තේ නැහැ ඒකට හේතුව අපිට අවශ්‍ය කරන ඒ කියන්නේ අපි හරියට තෝරගන්න ඕනේ අපේ රික්වයර්මන්ට් එක right අපේ අවශ්‍යතාවය තෝරගෙන ඒකට හරියන්න ඕනේ අපේ ඩිවයිස් එක තෝරන්න. පැහැදිලිද? ලෝකේ ඕන තරම් මොඩල්ස් තියෙනවා. දැන් මම දැකපු දෙයක් තමයි ඒක. ඒ කියන්නේ මම ලැප්ටොප් එක ගෙනාවට පස්සේ මගේ ජීවිතේට මට එයාලා ගාව කම්පියුටර්ස් තිබිලත් කම්පියුටර් එක අල්ලන්න දීපු නැති මිනිස්සු. right. මම මේ කියන්නේ ඥාතීන් කියන පිරිස. right. ශනිකව ඒ මට මල්ලි කෙනෙක් වෙන්නේ එයා එතකොට O levels කරනවා right O levels කරනවා ලොකු ගාණක් තියලා i7 කම්පියුටර් i7 ලැප්ටොප් එකක් ගෙනා. එතකොට දැන් මම core to do එක මම dual core ලැප්ටොප් එක ගන්නේ මගේ software development studies වලට සහ software development කරන්න ඒ වගේ video production video editing ඉගෙන ගන්න ඒ දේවල් වලට මම ගන්නේ dual core ලැප් එක. එතකොට O levels කරන කෙනෙක්ට මොකටද i7 ලැප්ටොප් එක? right එතන කෙලිම මුදල් නාස්තියක් වෙලා තියෙනවා. පැහැදිලිද? ඉතින් අර තමන්ගේ ශක්තිය සහ මට කරන්න පුළුවන් කියලා පෙන්වන්න තමයි එහෙම කරන්නේ. නමුත් ඒ තුලින් විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය පුතේ ඔයා කරගන්න එපා. කවදාවත් තව කෙනෙක් ගත්ත පළියට ඔයා ලොකු ලැප්ටොප් එකකට ලොකු PC එකකට යන්න try කරන්න එපා. right කොට ඔයාට සල්ලි තියෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සල්ලි නෙමෙයි. right ඔයාගේ දෙමාපියන්ගේ සල්ලි. කොට ඒක දැන් ඔයාලගේ ගෙදර කට්ටියත් පුරුදු වෙලා තියෙනවා. ඔයා ඉල්ලුවා. ඒක අරන් දෙන්න. හැබැයි ඒ අය දන්නේ නැහනේ ඔයාගේ රික්වයර්මන්ට් එක මොකක්ද කියලා. ඔයාට අවශ්‍ය කරන්නේ මොන જાති එකක්ද කියලා. එහෙම නේද? right එහෙමනම් ඔයාගේ අතේ තියෙනවා පුතේ
වැඩක්. ඔයාට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. ඔයා තෝරන්න ඕනේ. right? ඒ තුලින් තමයි ඒක තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. ඒක තමයි මෙතනදී අපි ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්නවා පුතේ මෙතනදී කොහොමද අපි ලැප්ටොප් එකක් තෝරගන්නේ? නැත්නම් අපි PC එකක් තෝරගන්නේ. එතනදී අපි බලන්න ඕනේ මොනවද? right? ඔන්න ඔය දේවල් ටික තමයි අපි මෙතනදී ඉගෙන ගන්න. පැහැදිලිද? right. එතකොට පුතේ අපි ඒ ටික හරියට තීරණය කරොත් තමයි අපේ මුදල් අපතේ යන්නේ නැතුව අපිට අවශ්‍යම දේවල් ටික තෝරගන්න පුළුවන් වෙන්නේ. right? නෙහාරා තිහාරි මොකද පුතේ පරක්කුනේ තත්වලත් අපාගෙන ඈ මම ටික ඔබනවාද ඔය කම්පියුටර් එකේ නෙහාරා තිහාරි මොකද පරක්කු එහෙමනම් අපි මෙතනදී ඉගෙන ගමු මේ කතන්දරේ. මේ පාඩම කියවගත්තද කට්ටිය? කියවගෙන දාවේ ක්ලාස් එකට? නිතිල් කියවගත්තද? ඔව් සර්. කියවගත්තා. නෙහාරා and තිහාරි කියවගත්තද? කරන්ට් එක තිබ්බේ නෑ සර්. මං කිව්වේ ගිය සතියේ කිව්වා කියවගෙන එන්න කියලා. එහෙම කිව්වද? පාඩම් ටික කියවගෙන එන්නේ කියලා? කිව්වා. හරි. හරි පුතේ. right. අපි එහෙමනම් ගැටලුවක් නෑ. පොඩ්ඩක් උඩින් කියව ගන්න මේ පළවෙනි පිටුව නේ sorry තුන්වෙනි පිටුව. right? තුන්වෙනි පිටුව පොඩ්ඩක් උඩින් කියව ගන්න කියවගත්ත නැති අය ඉන්න නිසා right? ආයෙ පොඩ්ඩක් කියව ගන්න. කොච්චර කියවුවත් පුතේ අපතේ යන්නේ නැහැ. හැබැයි සර්ට නම් පොඩි අවුලක් තියෙනවා මොකද්ද? පොත් කියවන්න හරි කම්මැලි සර්. right? පොත් කියවන්න කම්මැලි. ඩිස්ප්ලේ එක ඉස්සරහා තමයි වැඩි කාලයක් ගෙවන්න කැමති. හරි. එහෙමනම් කියව ගන්න මේ පිටුව. right? මේ පිටුව කියව ගන්න. කවිෂ අච්චු පොත නැද්ද? ඩිස්ප්ලේ එක දිහා බලන නිසා. නෑ සර්. PDF එකේ පිටු ටික print කරගන්නවත් බැරි වුණාද? ඔව් සර්. හරි. කමන්නේ. දැන් එන ස්ක්‍රීන් එකේ තියෙන නෝට් එක කියව ගන්න. right?
හරි. කියවන අතරේ මම කතා කරන්නම් මේ විස්තර. right? අපි කියනවා පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. මේකදී පුතේ අනිවාර්යයෙන්ම يعني මෙතනදී කියලා තියෙන්නේ අපේ පරිශීලකයාගේ අවශ්‍යතාවය අපි තේරුම් ගන්න ඕනේ. right? සමහර කෙනෙක්ට ෆොටෝස් එඩිට් කරන්න නැත්නම් ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පරිගණකයක් ඕනද? තව කෙනෙක් ලියුමක් ටයිප් කරගන්න පරිගණකයක් මිලදී ගන්න. ඔතනදී අපි කියමු ලියුමක් ටයිප් කරන්න පුතේ දැන් ලෙටර් එකක් ටයිප් කරගන්න ලෙටර්ස් ටයිප් කරන්න ඊට පස්සේ accounts හදන්න වගේ පොඩි පොඩි වැඩ කරන කෙනෙක්ට work station එකක් හරියයිද? දැන් මගේ PC එක මම ගිය සතියේ පෙන්නුවා නේද? අද ගිය ක්ලාස් එකේදී පෙන්නුවා. මම යූස් කරනවා වගේ PC එකක් ඇති වෙයිද? මේ වගේ PC එකක් අරගෙන ඇත්තටම පුතේ මොනවාද ලෙටර්ස් ටයිප් කරන්න ගත්තොත් එමේ ඒක කරන ජාතික අපරාධයක් කියලා අපි කියනවා. right? ඒ කියන්නේ ලොකු මුදලක් වැය කරලා දැන් මට මේ PC එක හදන්න සිස්ටම් යුනිට් එක විතරක් හදන්න ලක්ෂ 4මාරක් විතර. right? ඔය ලක්ෂ 4මාරක විතර සිස්ටම් යුනිට් එකක් තමයි දැන් මම හදලා තියෙන්නේ. එතකොට පුතේ මේ වගේ PC එකක් හදලා ලෙටර්ස් ටයිප් කරනවා කියන්නේ ඒක ඇවිල්ලා ජාතික අපරාධයක්. ඒ කියන්නේ අපි හරියට රික්වයර්මන්ට් එක තෝරගන්නවා. සාමාන්‍ය ලෙටර්ස් වගේ ටයිප් කරන කෙනෙක්ට ඩුවල් කෝ PC එකක්, කෝ ටු ඩු PC එකක්, i3 PC එකක් හොඳටම ඇති. සාමාන්‍ය normal desktop computer එකක් හොඳට ඕම ඇති. පැහැදිලිද? හැබැයි ඒක තේරුම් නොගෙන අනිත් ගෙදර එක්කෙනා ගාව මේ වගේ කම්පියුටර් එකක් තියෙනවා. මාත් මේ જાති එකක් හදාගන්නයි කියලා හැදුවොත් මොකද වෙන්නේ? එයාට එක පැත්තකින් පුතේ කම්පියුටර් එකට වැය කරන මුදල අනිත් දේ තමයි දැන් මට මේ PC එකට මාසෙකට රුපියල් 3000ක විතර ලයිට් බිලක් එනවා. right? රුපියල් 3000ක විතර ලයිට් බිලක් එනවා. සමා වෙන්න පුතේ කෝල් එකක් ආවා. හරි. එතකොට අපේ අවශ්‍යතාවය හරියට තෝරගත්තේ නැති වුණොත් එහෙම අපිට සෑහෙන්න මේ පරිගණක පැත්තෙන් සෑහෙන්න අලාභානිය අපිට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුදල් පැත්තෙන් සෑහෙන්න වියදමක් යනවා. පැහැදිලිද? ඒක නිසා තමයි අපි අපේ අවශ්‍යතාවය මුලින්ම තේරුම් ගන්න. සාමාන්‍ය පුතේ මේ එක් ක්ෂේත්‍රයට අදාළව පරිගණකයක් භාවිතා කිරීමේදී අපි දැනගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි කොහොමද ඔයාගේ ඩිවයිස් එක තෝරගන්නේ. ඒකට ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයා පාවිච්චි කරන උපරිම කියන්නේ ඔයාට අවශ්‍ය වෙන ප්‍රධානම software එක තෝරගන්න ඕනේ මුලින්ම. right? ෆොටෝ එඩිටින් කරන්න නම් ඔයා graphic designing කරන්න නම් ගන්නේ
එතනදී ඔයා තෝරගන්න ඕනේ graphic design කරන software එක මොකක්ද? right? Illustrator ද නැත්නම් Corel Draw ද මොකක්ද කියලා තෝරගන්න ඕනේ. software එක සහ software version එක තෝරන්න. ඒ තෝරගත්තට පස්සේ ඒ software එකට සහ ඒ software version එකට අවශ්‍ය කරන අවම requirement එක, ඒ කියන්නේ අවම spec එක. අපි කියනවා spec එක කියලා කියනවා computers පාවිච්චි කරන අය පාවිච්චි කරන වචනයක්, right? spec එක නැත්නම් specifications, right? PC එකේ specifications ඔයා හොයලා බලන්න. ඒක කරන්න ඔයාට සරලයි. ඔයාට කරන්න ඔයා කොහොමද කරන්නේ ඒක? ඒකට ඔයාට අන්තර්ජාලයේ සහාය පතන්න පුළුවන්. right? Google එකේ ඔයාලට පේනවා අපි Illustrator නම් ගන්නෙ, right? Illustrator නම් අපේ software එක. දැන් ඔයා graphic designer කෙනෙක් කියමු. graphic designer කෙනෙක් Illustrator නම් software එක. ඒ software එකේ year එක තියෙනවා, version year එක, right? year එකත් එක්ක system requirements කියලා අපි search කරනවා. search කරාට පස්සේ පුතේ ඔයාලට පෙන්නනවා මෙන්න. මොනවද මෙයාගේ system requirements? Adobe Illustrator 2021 2022ට ඕන කරනවා අඩුම Intel Core to do. හරිද? එහෙම නැත්නම් උපරිම requirement එක Core i3 කියන processor එකක් තියෙන්න ඕනෙලු computer එකේ. ඊට පස්සේ Mac OS එක නම් Mac OS එකේ මෙන්න මේ OS version එක දාන්න පුළුවන් වෙන්න ඕන Mac PC එකක්. RAM එක 4GB වත් වෙන්න ඕනෙලු අඩුම තරම. උපරිමය 8GB වත් තියෙන්න ඕනේ. right? ඊට පස්සේ ඔයා 1GB වත් hard disk space එක අඩුම තියෙන්න ඕනලු. සාමාන්‍යයෙන් ඉතින් අපි අඩුම තරමේ 250GB වත් hard drive එකක් දාගත්තා නම් ඇති. display resolution එක කියලා කතන්දරයකුත් තියෙනවා. එතකොට මෙයාගේ VGA එකක් අවශ්‍යද මෙයාට? VGA card එකක් වෙනම especially VGA card එකක් ගන්න අවශ්‍ය ඒ කියන්නේ install කරන්න අවශ්‍ය නැහැ. right? එතකොට පුතේ අපි පරිශීලකයව හරි විදියට හඳුනාගත්තා නම් ඒ පරිශීලකයත් එක්ක යන software ටික හඳුනා ගන්න ඕනේ ඊළඟට. right? ඒ software එකට අදාළව තියෙන requirement එක බලලා ඒකට ඕන කරන computer එක ඔයා එක්ක මුදලක් දීලා ගන්න පුළුවන් computer එකක් ඒ requirements තියෙන. එහෙම නැත්නම් කොටස් ගෙනල්ලා එකලස් කරන්න පුළුවන්, නැත්නම් assemble කරන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? right. අපි බලමු Microsoft Office පාවිච්චි කරන කෙනෙක් නෑ. ඒ කියන්නේ ඔය letters type කරන කෙනෙක් නෑ. right. Microsoft Office 2019 system requirement. මෙන්න 1.6 GHz faster core to do, right? 2 core processor කියන්නේ core to do, right? core to do processor එක. ඊට පස්සේ 4GB RAM නැත්නම් 2GB RAM තිබුණත් ඇතිලු. right? ඒ වගේම 4GB disk space එකක් ඉල්ලනවා. right? Windows 10 හරි Windows 2019 server හරි කියන OS දෙකකින් එකක් තියෙන්න ඕනේ. එච්චරයි. right? more items කියලා search කරොත් තවත් දේවල් පෙන්නනවා මේ. පැහැදිලිද? එතකොට පුතේ ඔන්න ඔය විදියට තමයි අපි PC එකක් select කරන්නේ. දැන් ඔයා අපි කියමු ඔයා ගන්න ඕනේ ඔයා යනවා කියලා software development වලට පටන් ගන්නවා කියලා. software development තමයි ඔයාගේ dream එක. right? ඔයා software developer කෙනෙක් වෙන එක තමයි ඔයාගේ dream එක. එතකොට පුතේ ඔයාගේ dream එකට යනකොට ඔයාගේ dream PC එක තියෙනවා. ඒක තෝරන්නේ කොහොමද? software development වලට අපි පාවිච්චි කරන මුලින්ම select කරන්න ඕනේ අපේ language එක මොකක්ද? ඊට පස්සේ මේ language එක develop කරන්න පාවිච්චි කරන developing environment එක මොකක්ද? නැත්නම් අපි කියනවා software compiler එක මොකක්ද කියලා. right? Java නම් NetBeans කියන compiler එක පාවිච්චි කරනවා. තව compilers තියෙනවා. right? ඊට පස්සේ අපි ගත්තොත් VB.NET නම් නැත්නම් C# නම් C නම් අපි පාවිච්චි කරනවා Visual Studio කියන compiler එක. පැහැදිලිද? මේ මම කතා කරන්නේ මේ
මේ සබ්ජෙක්ට් එකේ ඩීප්ලි තමයි මේ කතා කරන්නේ රයිට් මම නෝට් එකක් මේකට ඩීප්ලි දෙනවා ඒකට හේතුව තමයි ඔයා මේ පොතේ තියෙන ටික කියවලා හරියට ඇත්තටම ඔයාලට කම්පියුටර් එකක් සිලෙක්ට් කරන්න බැරි නම් පුතේ වැඩක් නැහැ පැහැදිලිද ඔයා ICT ඉගෙනගෙන වැඩක් නැහැ රයිට් ඒක නිසා තමයි මේ පොතට තියෙන දේට වඩා මම වැඩි දෙයක් ඔයාලට කියන්නේ රයිට් එතකොට ඔයා ලැන්ග්වේජ් එක සිලෙක්ට් කළා ඔයා ඉස්සරහට ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක සිලෙක්ට් කළා ඔයා ඩීප්ලි බලනවා මොකද්ද මේ ඔයාගේ කම්පයිලර් එක මොකක්ද කියලා කම්පයිලර් එක අපි කියමු NetBeans නම් NetBeans වලට රික්වයර්මන්ට් බලන්න NetBeans system requirements search කරා මෙන්න NetBeans වලට ඕන කරන දේවල් right processor එකේ megahertz කීයක්ද 233ක් තිබ්බනම් ඇතිලු right බොහොම පොඩි PC එකක් ඕන කරන්නේ මේකට right අපි මේකේ තව වෙබ්සයිට්ස් තියෙනවා ඒ සයිට්ස් වල අපිට බලන්න පුළුවන් right මෙන්න NetBeans වලට ඉල්ලලා තියෙන දේවල් RAM card එක 512 MB ඒ කියන්නේ NetBeans වැඩ කරන්න නම් පුතේ 512 MB ඒ කියන්නේ GB නෙමෙයි right 1 GB RAM එකක් තියෙනවා නම් උකට මැදි ඊට පස්සේ processor එක Intel Pentium 3 වලත් වැඩ කරනවා right NetBeans 8 කියන Windows version එක right ඊට පස්සේ එතන එහාට ආවොත් එහෙම NetBeans ලගේ NetBeans 8 Windows උපරිම යන requirements බලුවොත් එහෙම Intel Core i3 i5 ඒ කියන්නේ Intel Pentium 3 වලත් වැඩ කරන්න පුළුවන්. එතනින් උඩ තියෙන ඕන processor එකක මෙයාම වැඩ කරන්න පුළුවන්. ඒ වගේම උපරිම RAM එක 2GB 4GB. right? ඒ කියන්නේ 512 වලත් වැඩ කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් පුතේ software development ඉගෙන ගන්න ඔයාට ලොකු computer එකක් ඕනේද? නෑ. ඔයා පුතේ මුලින්ම requirement එක හරියට select කරගෙන ඔයාගේ යන ශේෂ්ත්‍රය තෝරගෙන තමයි ඔයා හෝ කවුරු හරි කෙනෙක් ඔයාට කිව්වොත් මම කම්පියුටර් එකක් ගන්න ඕනේ මොකද්ද අපි කියනවා අපේ භාෂාවෙන් කිව්වොත් අපේ මොකද්ද ඉස්කෝලේ භාෂාවෙන් කිව්වොත් මචං මම කම්පියුටර් එකක් ගන්න හදන්නේ මචං මම මොන වගේ කම්පියුටර් එකක්ද මම ගන්නෙ කියලා ඇහුවොත් ඔයා මොකද්ද කරන්නේ මුලින්ම අහනවා මොකද්ද මම මේ ඉස්සරහට කරන්න හදන්නේ කම්පියුටර් එකකින් right ඒක ඊට පස්සේ ඒක අහලා ඊළඟට මොකද්ද කරන්නේ ඒකට ඒ කරන දේට අදාළව යන softwares ටික බලනවා හොඳම softwares ටික සාමාන්‍යයෙන් ටිකක් බරපතලම softwares ටික බලලා ඒ software එකට අදාළ requirement එක බලලා කියනවා යාළුවට මචං ඔබ මෙන්න මේ වගේ PC එකක් හදාගන්න RAM එක මෙච්චරයි උඹට ඕනේ right උඹට processor එක මේ ගාන තිබ්බොත් ඇති ඔගේ OS එක මේක තිබුණා නම් ඇති කියලා අන්නේ විදිහට තමයි පුතේ spec එක select කරන්නේ පැහැදිලිද තේරුණාද right එහෙම නැතුව කිසිම දවසක දැන් මේ ඔයාලගේ අච්චු පොතේ කියලා තියෙනවා පරිගණක ක්‍රීඩා කිරීම තමයි ලිපි ලේඛන සැකසීම අන්තර්ජාලයට පිවිසීම මොම කතන්දර ටිකක් right ඒකට අනුව ඔයාලට කියලා තියෙනවා නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක ඒකෙදි කම්පියුටර්ස් මොඩල් කීපයක් කියලා තියෙනවා එච්චරයි. හැබැයි ඒවා ස්පෙක් එක තෝරන්නේ කොහොමද? අපි ගත්ත වර්ක් ස්ටේෂන්ස් වලත් තියෙනවා පුතේ. දැන් මගේ ගාව තියෙන වර්ක් ස්ටේෂන් එක ඇවිල්ලා 32GB 16GB VG එකක් ඊට පස්සේ 64GB RAM cards ඊළඟට hard disk එක 2GB දෙකක් මම හිතන්නේ 2TB දෙකක් right 2TB දෙකයි තව පොඩි hard disk අර email වල තියෙනවා හරි එතකොට පුතේ ඒ spec එක හරියට බලලා ඕනේ PC එකක් හදන්න work stations වලත් තව තියෙනවා බරපතල දේවල් තියෙනවා දැන් work stations වල තියෙනවා ඔයාලා දකින්නදී ඔය YouTube එකෙන් බලනවා ඇතිනේ මේ දරුවෝ 9 නේ right grade 9 නේ එතකොට ඔය YouTube එකේ ඔයාලා අහලා ඉතින් Chanux bro දන්නවද Chanux bro කවුද සකුණි දන්නවද Chanux bro
අවිෂා දන්නවද? නෑ සර්. ටිකක් දන්නවා ටිකක් විතර. හරි. චනුක්ස් ප්‍රෝ කියන්නේ හොඳ ඒ කියන්නේ software developer කෙනෙක්. හොඳ IT field එකේ හොඳ experience තියෙන සුපිරි වැඩකාරයෙක්. එතකොට එයා හැදුවා මට මතක හැටියට 1 million PC එකක්. right ලක්ෂ 10ක් වියදම් කරලා PC එකක් හැදුවා. ඊට පස්සේ ලක්ෂ 14ක් වියදම් කරලා PC එකක් හැදුවා. එතකොට පුතේ එයා ඒ PC හදන්නේ එයාගේ graphics වැඩවලට. software development වලට නෙමෙයි. right graphic designing වලට. එතකොට workstations ගත්තාම ඒ workstations එයාලා හදන්නේ. එතකොට මේ workstation එකක් හදද්දී ඒ වගේ අපි spec එක තෝරන්න ඕනේ. එයා පාවිච්චි කරන software එක මොකක්ද කියලා. අපි බලමු සාමාන්‍ය පුතේ video editing වලට ගන්න හොඳම ඒ කියන්නේ හොඳම software එකක් තමයි Adobe Premiere. Adobe Premiere Pro right අලුත්ම version එක 2000 සර් අවුරුද්දේ ෆොටෝ එඩිට් කරන්න හොඳ මේක මොකද්ද සර්? photo editing වලට පුතේ Adobe Photoshop තමයි හොඳම right Adobe Photoshop තමයි professional right දැන් ඔයා බලන්න මෙන්න මෙයාගේ right recommended spec එක කොහොමද right RAM එක ආවිල්ලනවා 32 GB of RAM RAM එක 32 GB ඉල්ලනවා එතකොට VGA එක 4 GB of GPU VRAM right right සාමාන්‍ය edit එකක් කරන්න පුතේ 4 GB වත් VGA එක ඉල්ලනවා එතකොට Intel Core i3 7th generation වත් වෙන්න ඕනේ මේවා බලන්නේ කොහොමද මේ කතන්දර ටික මොනවද කියන එක අපි ඉස්සරහට කතා කරමු right RAM එක කියන්නේ මොකද්ද VGA එක කියන්නේ මොකද්ද මේවා ගැන පුතේ මම කතා කරනවා මේ පොයේ දවසේ තියෙන hardware workshop එකේදී right අපේ දරුවෝ හැමෝම උදේ 9ට workshop එක පටන් ගන්නවා පැය 4ක් ඒ පැය 4 ඇතුලේ RAM එකක් අපි කොහොමද මයින්නේ RAM එකක් ගන්නෙ කොහොමද එතකොට RAM එකේ capacity එක ගන්නෙ කොහොමද RAM එකක් කියන්නේ මොකද්ද මේ හැම දෙයක්ම මෙතනදී කතා කරනවා ඒවා පුතේ මම මේ class ඇතුළට ගේන්නේ නැහැ right ඒවා ඔයාලට IT ඒ කියන්නේ තාක්ෂණික ශාස්ත්‍රයේ ඉන්නකොට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම තමයි එතනදී හදන්නේ right එතකොට AMD Ryzen 3 series එකේ එකක් ඕනේ. ඒ කියන්නේ Ryzen කියන්නේ AMD සමාගමේ processor model එක. right? එතකොට AMD Ryzen 3 series එකේ processor එකක්වත් තියෙන්න ඕනේ. එතකොට බලන්න මේකයි software development වලට ඕන දේවලුයි එක්ක බැලුවාම සෑහෙන වෙනසක් තියෙනවා. තේරුණාද? right. එතකොට පුතේ එහෙමනම් අපි ওই විදිහට තමයි system එකක් පාවිච්චි කරන device එකක් තෝරන්නේ. තේරුණාද? right මේක ඔයා හරියට දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව ආඩ කම්පියුටර්ස් ගන්න බෑ. ගන්න බැරි නෑ. එහෙම නැති වුණොත් එහෙම ඔයාව එළියේ කම්පියුටර් ෂොප් වලින් ඔයාව අන්දනවා සෑහෙන්න. right මොකද මට වෙලා තියෙනවා එහෙම. මම අපේ මල්ලිට ලැප්ටොප් එකක් අරන් දෙන්න කියලා ගියා. මම සාමාන්‍යයෙන් ඕන තැනකට ගියාම දන්නේ නැහැ වගේ ඉන්නවා. මම දන්නේ නැහැ. මම මොකද දන්නේ නැහැ. right එයාගේ මූලික අවශ්‍යතාවයන් වෙන්නේ කැම්පස් එකේ වැඩ කැම්පස් එකේ මොකද්ද ඕපන් බුක් කියන software එක run කරගන්න ඔය වගේ පොඩි පොඩි දේවල් right ඔය ටිකට මම ගිහිල්ලා ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයකින් අහුවා මට මේ කැම්පස් එකට ගන්න ලැප්ටොප් එකක් ඕනේ කොහොමද තියෙන්නේ කියලා අහුවාම මට කිව්වා සර් කැම්පස් යන්නනේ හරි සර් කැම්පස් එකේ ළමයින්ට අනිවාර්යෙන් ඕන කරනවා i5 වත් ලැප්ටොප් එකක් i5 ලැප්ටොප් එකක් ඕනෙලු accounts කරන කෙනෙක්ට right දැන් මම software developer කෙනෙක් විදිහට මම පාවිච්චි කරන්නේ Adobe dual core i3 right software developing වලට මම පාවිච්චි කරන්නේ dual core වගේ device එකක් right එතකොට ඔයාලටත් මේ දේ සිද්ධ වෙනවා පුතේ ඔයාත් ලැප් එකක් ගන්න ගිය දවසට එළිම ඔයාලට අවශ්‍ය නැති අනවශ්‍ය දෙයක් ඔයා මිලදී ගන්නවා ඒ අවස්ථාවේ ඒක නවත්තන්න තමයි අපි මේ පොතටත් දාලා තියෙනවා යම් දෙයක් ඊට අමතර දෙයක් මම කියන්නේ. හරි. එහෙමනම් අපි මාතෘකාව දාගත්තා පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. right මේ පොතේ තියෙන නෝට් එක නෙමෙයි මම දෙන්නේ වෙනම නෝට් එකක්. හරි. එහෙමනම් ලියා ගමු.
පරිශීලක අවශ්‍යතාවය අනුව සුදුසු පරිගණකයක් තෝරා ගැනීම. Right. right හැමෝටම මාව හොඳට පැහැදිලිව ඇහෙනව නේද? ඔව් සර්. හරි. right. කේශරීට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. නිහාරයන් තිහාරා ඉන්නවද නැද්ද? කැමරාත් ඔෆ් කරලා දෙන්නත් එක නිදීද? සකුණි ඇහෙනව නේද? ඔව් සර් ඇහෙනවා. හරි. නිහාරා ඇහෙන්නේ නැද්ද? නිහාරලා වීඩියෝත් ඔෆ් කරලා ඉන්නවද? ගැටුවන්නේ. මොකද මම නෝට් එක මේ ටයිප් කරන්නේ නැතුව දිගටම කියාගෙන යන්න කියලා හැදුවේ. හරි. හැමෝම එහෙනම් ලියාගමු. පරිගණකයක් මිලදී ගැනීමේදී අප විසින් පරිගණකයක් මිලදී ගැනීමේදී අප විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන ක්‍රියාවලියක් ඇත. එම ක්‍රියාවලියට අනුකූලව අප විසින් කටයුතු කිරීම තුළින් නිවැරදි
පරිගණකයක් තෝරාගත හැකි අතර නිවැරදි පරිගණකයක් තෝරාගත හැකි අතර නිවැරදි පරිගණකයක් තෝරාගත හැකි අතර අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු නොවේ. නිවැරදි පරිගණකයක් තෝරාගත හැකි අතර අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු නොවේ. අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු නොවේ. ඒ වගේම තමයි පුතේ තව පුංචි දෙයක් තියෙනවා. ඔයා හරියට ස්පෙක් එක බලන්න නැතුව ඔයාගේ අතේ තියෙන ගානට අඩු ගානකට කම්පියුටර්ස් ගන්නවනේ. දැන් සමහර කට්ටිය එහෙමයි. සමහර කට්ටිය අනේ මට කම්පියුටරයක් නේ ඕනේ. කොහොම හරි කමන්නේ කියලා අඩු ගානකට කම්පියුටර් එකක් ගන්න. පහුගිය කාලේ දැන් මේ ආර්ථික උද්දමනයත් එක්ක තමයි කම්පියුටර්ස් වල මිල වැඩි උනේ. නැත්නම් පුතේ රුපියල් 9000කට කම්පියුටර්ස් තිබුණා. right? අපේ ලංකාවේ කම්පියුටර්ස් වල මිල වැඩි වෙන්න ප්‍රධාන හේතු දෙකක් ආවා. එකක් තමයි අපේ ලංකාවේ ඇවිල්ලා දුප්පත් රටක් නිසා නෙමෙයි. අපේ ලංකාව දුප්පත් උනේ පුතේ අපේ වැරදි නිසාමයි. ඒකට අපිට බෑ දේශපාලකයන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න. අපි තමයි මේ දේශපාලකයව තේරුනේ. ඒක නිසා අපි හැමෝගෙම වැරදි නිසා තමයි එහෙම උනේ. එතකොට මේ දුප්පත් රටවල පුතේ කොරියාව, ජපානය, චීනය වගේ රටවල් වලින් එයාලා කරන වැඩක් තමයි අලුත් ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්දට වගේ එයාලගේ සිස්ටම් අප්ඩේට් කරනවා. අලුත් PC පාවිච්චි කරන්න ගන්නවා. එතකොට එයාලා අනිත් ඒවා කුණු විදියට අයින් කරනවා. ඒ කුණු ටික අපි වගේ දුප්පත් රටවල් වලට පටවනවා. right? ඔන්න කුණු පැටවීම තුළින් අපේ ලංකාවේ කම්පියුටර් මාකට් එක සෑහෙන්න බැස්සා. right? රුපියල් 6000ක් කම්පියුටර්ස් තිබුණා අන්තිම කාලේ මට මතක හැටියට. ඔය ඇවිල්ලා මම මේ කියන්නේ 2014 2015 වගේ වෙනකොට රුපියල් 6000ට 7000ට සිස්ටම් යුනිට් ගන්න තිබුණා. full complete computer එක අඟල් 19 මොනිටර් එකත් එක්ක රුපියල් 13000ක්. right? කම්පියුටර් එක පුතේ බල්ලට ගියා. right? කම්පියුටර් එක බල්ලට ගියා මේ මාකට් එක නිසා. හැබැයි ඊට පස්සේ ප්‍රශ්න දෙකක් ආවා. ගිය ආණ්ඩුවෙන් තහනම් කරා මේ කුණු ගේන එක. right? අපි කියනවා ඉලෙක්ට්‍රොනික කුණු කියලා. නැත්නම් ඉලෙක්ට්‍රොනික අපි කියනවා ඉලෙක්ට්‍රොනික garbage කියලා. right? මේ ඉලෙක්ට්‍රොනික garbage නැත්නම් මේ විදුලි උපකරණ වල මේ කියන්නේ කුණු ගේන එක නිසා ගේන එක නැවැත්තුවට පස්සේ පුතේ මාකට් එක ටිකක් වැඩි වුණා. අද යූස් කරපු කම්පියුටර් එකක් රුපියල් 25000ටත් හොයාගන්න නැහැ. right? පාවිච්චි කරපු කම්පියුටර් එකක් රුපියල් 25000ටත් හොයාගන්න නැහැ. ඉතින් එක පැත්තකින් හානියක් වුණා වගේ එක පැත්තකින් වාසියක් වුණා. හැබැයි ඩොලර් රේට් එකත් එක්ක ඉස්සරහට තවත් වැඩි වෙනවා. රුපියල් 50000ට ගන්න කම්පියුටරේට තව රුපියල් 15000ක් විතර වැඩි වෙනවා. 20000ක් විතර වැඩි වෙනවා. يعني 50000ට ගත්ත කම්පියුටර් එක රුපියල් 70000ට විතර ගන්න වෙනවා. දැන් අද ඩොලර් එක තව රුපියල් 5කින් වැඩි වෙනවා. right? මම දකින විදිහට මේ මාසේ අවසානය සහ ලබන මාසේ මැද වගේ වෙනකොට ඩොලර් එක රුපියල් 300ට යනවා. right? රුපියල පහ වෙනවා. right? ඒකට මේවා ගැන ඔයාලට තේරෙන්නේ නැහැ මොකද ඔයාලට right? අපි දන්න ඩොලර් එක right? ඉතින් ඒක තුලින් සිද්ධ වෙන්නේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. හැබැයි ඒක නිසා මේ කම්පියුටර් මාකට් එක මේ වෙනකොට සෑහෙන්න වැඩි වෙගෙන යනවා. ඉස්සරහට පුතේ මේ හැම ගෙදරකම තිබිච්ච කම්පියුටර් එක සමහරකට ගෙවල් දෙක තුනකට විතර සීමා වෙන්නත් ඉඩ තියෙනවා. right? මට හිතෙනවා එහෙම දෙයක් වෙයි කියලා මේ යන විදියට. මොකද දැන් කම්පියුටර්ස් ගන්න නෙමෙයි පාන් ගෙඩියක් ගන්නවත් සල්ලි නැති වෙන ලයින් එකක් තියෙනවා. හරි. කොහොම හරි එතකොට පුතේ මේ කම්පියුටර් එක කියන එක right ඒක නිසා අපි හරියට තෝරගන්න ඕනේ. අඩු ගානට කම්පියුටර්ස් ගත්ත අය දැන්
කීයක් හරි දීලා ගන්න අය අපි කියමුකෝ ඒක අරගෙන ඉවරලා ඔයාට මේ වැඩේ ඔයාට අවශ්‍ය වැඩේ කරන්න බෑ කියලා. දැන් ඔයා ඉන්නේ graphic designing කරන්න. ඔයා ෆොටෝ එඩිටර් කෙනෙක්. right. ඔන්න ඔයා ෆොටෝ එඩිටර් කෙනෙක්. ඔයා ගන්නවා පොඩි කම්පියුටර් එකක් අඩුවට. ඔයාට ෆොටෝස් ටික එඩිට් කරන්න පුළුවන් මේක. නැත්නම් ඔයා වීඩියෝ එඩිටර් කෙනෙක්. ඔයා ගන්නවා ඔය අඩු ගන්නට තියෙන කම්පියුටර් එකක් අරගෙන වීඩියෝ එඩිටින් කරන්න. කරදෑයිද? එහෙම කරන්න බෑ. එතකොට එතනත් වෙන්නේ මුදල් නාස්තියක්. ඊට පස්සේ මොකද කරන්නේ? අර කම්පියුටර් එක ගෙනාපු ගන්නටත් වඩා අඩුවෙන් විකුණනවා. විකුණලා තව කීයක් හරි හොයලා තව ලොකු කම්පියුටර් එකක් හදලා. රයිට් ඕක තමයි සිද්ධිය. හැබැයි ඒ සිද්ධිය වෙන්න බෑ මේ ගැන හරියට දන්න කෙනෙක්. රයිට්. හරි. එවනම් නෝට් එක එතනින් යන්න ලියාගන්න. අන්තිමට වලින් මොකද්ද කවිෂා? ක්‍රියාවලියට අනුකූලව අප විසින් කටයුතු කිරීම තුළින් නිවැරදි පරිගණකයක් තෝරාගත හැකි අතර අනවශ්‍ය මුදල් නාස්තියක් සිදු නොවේ. හරි. එම ක්‍රියාවලිය තුලදී ප්‍රථමයෙන් පරිගණක පරිශීලකයා හඳුනාගත යුතුය. එනම් පරිගණකය මිලදී ගන්නා පුද්ගලයා එම පරිගණකය තුළින් සිදු කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන කටයුත්ත හඳුනාගත යුතුය. හරි. ඉන්පසු එම කාර්යයට අදාළ වන කාර්යයට අදාළව
කවිෂාට කරන්ට් එක ගියා. එහෙම නේද කවිෂා? ඔව් සර්. එම කාර්යයට අදාළව භාවිතා කරනු ලබන මෘදුකාංගය භාවිතා කරනු ලබන මෘදුකාංගය භාවිතා කරනු ලබන මෘදුකාංගය හඳුනාගත යුතුය මෘදුකාංගය හඳුනාගත යුතුය. එනම් එතිල්ට වතුර ටිකක්වත් බොන්න දෙන්නේ නැහැ නේද? එනම් කියලා දාලා පුතේ ඔයාගේ අර chart එකේ දාගත්ත නේද කීප දෙනෙක්ව? right එනම් කියලා දාලා අර chart එකේ දාගත්ත නේද කීප දෙනෙක්ව? හරි. එනම් පහත පරිදි වේ කියලා දාගන්න ඔතන මම. එනම් පහත පරිදි වේ. එනම් පහත පරිදි වේ කියලා දාලා අර අපි කලින් ඇඳපු chart එකේ ඉන්න කට්ටියව right ක්‍රමලේඛක ජාල පරිපාලක පද්ධති විශ්ලේෂක sorry මේව කරන්න මෙතන තියෙන පද්ධති විශ්ලේෂකට software ඕනේ නෑ right මම මේ කියන කට්ටියව ලියාගමු right පටන් ගන්න මෙහෙම පරිගණක යෙදුම් සහායක නැත්නම් computer application assistant right පළවෙනි එක්කෙනා එයාගේ ඉස්සරහින් softwares ටික ලියන්න ඉඩ තියාගන්න right එක එක්කෙනාව පාලට ලියමු පරිගණක යෙදුම් සහායක computer application assistant right ඊට පස්සේ ක්‍රමලේඛක ඊට පස්සේ වෙබ් සංවර්ධක වෙබ් අඩවි සංවර්ධක එයාට අදාළව ඉංග්‍රීසි නේම් එකත් වරහන් ඇතුලේ ලියාගත්තට කමක් නැහැ right වෙබ් සංවර්ධක ඊට පස්සේ පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පී computer graphic designer පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පී පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පී ඊළඟට කවුද ඊළඟට අපි දාගමු ඡායාරූප සංස්කරණ ශිල්පී ඡායාරූප සංස්කරණ ශිල්පී ඡායාරූප සංස්කරණ ශිල්පී ඊට පස්සේ වීඩියෝ සංස්කරණ ශිල්පී वीडियो संस्करण शिल्पी वीडियो एडिटर राइट ඊට පස්සේ शब्द संस्करण शिल्पी නැත්නම් ऑडियो एडिटर
शब्द संस्करण शिल्पी ඔය කට්ටියට විතරක් මම softwares ටික දැනට දෙන්නම්. right ඊට අමතරව තව ගොඩාක් jobs තියෙනවා. ඒ jobs හැම එකකටම වෙන් වෙච්ච softwares තියෙනවා. හරිද නේද? right මෙහා රනිතිද? right හොඳයි පුතේ නිදාගෙන තමයි අඳුරු ලියන්නේ. අපේ පළවෙනි එක්කෙනා කවුද? මට චුට්ටක් කියන්න. පළවෙනි එක්කෙනා කවුද? මෙතිල් පළවෙනි එක්කෙනා කවුද? පරිගණක යෙදවුම් සහායක. පරිගණක යෙදවුම් සහායක. මෙයාලා ගොඩක් වෙලාවට පාවිච්චි කරන softwares දෙකක් තියෙනවා right? softwares කියන්නේ software package දෙකක් තියෙනවා. package කියන්නේ softwares කීපයක එකතුවක් right? ඒකෙදි එකක් තමයි මොකද්ද? Microsoft Office කියන right software package එක. Microsoft Office ඉස්සරහින් ලියාගත්ත Microsoft Office ආය ඇලයිරක් ගැහුවා ඊළඟ software එක මම කියන්නේ. Microsoft Office කියන software package එක right Microsoft Office Microsoft Office right ඊට පස්සේ අනිත් software package එක තමයි පුතේ Open Office ලංකාවේ නම් බොහොම අඩුයි පාවිච්චි කරනවා right Open Office OPEN Office OFFICE Open Office හරි ඊළඟ කෙනා කවුද ක්‍රම ලේඛක මොකද පුතේ ක්‍රම ලේඛක programmersලා right programmersලා ගොඩක් වෙලාවට මම mainly පාවිච්චි කරන softwares දෙකක් නැත්නම් තුනක් කියන්නම් right එකක් පුතේ NetBeans 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 පාවිච්චි කරනවා right ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා මොකද්ද Visual Studio කියනවා වීඩියෝ නෙවෙයි right මෙයා වෙලා Microsoft Visual Studio ඒ කියන්නේ Microsoft සමාගම විසින් developers ලට හදලා දීපු software එක තමයි ඒ කියන්නේ compiler software එක තමයි Microsoft Visual Studio right compiler එකක් කියන්නේ මොකද්ද කියලා අපි මොකද්ද AICT class එකේදී කතා කරනවා පුතේ ඔයාලා compiler එකක් ඉගෙන ගන්න පටන් ගන්නවා right මොකද අපි C language එක ඉගෙන ගන්නවානේ C or C sharp right ඊට පස්සේ තව එක්කෙනෙක් මම කියනවා Android Studio මෙයා මේ compiler එක පාවිච්චි කරන්නේ mobile application develop කරන්න Android Studio
තව software එකක් කියනවා IntelliJ. IntelliJ. Right? IntelliJ. IDEA. Right? IntelliJ කියලා දාන්න නේද? IntelliJ. नेहारा तिहारा लियागත්තද? हाँ මට වෙන්නේ බලාගත්තොත් ඒ බලාගෙන ඉන්නවා. right හරි ලියන්න ඕනේ. හරි right අයි පුතේ මට තිබුණා නේද මේ නෝට් එක ටයිප් සෙටින් එකක් කරලා print out එකක් කරලා වාට දෙන්න. I think යනවා සර් කම්මැලි නේ කියලා. ඔව් සර් ටිකක් කම්මැලි. right එහෙම නෙමෙයි. හරිද? මම කියන එක ඔයා ලියන්න ඕනේ මේ වෙලාවේ. මේ එහෙම ඒ අධ්‍යාපන ක්‍රමය තමයි පුතේ සාර්ථක. right අතීතයේ අපේ පිරිවෙන් අධ්‍යාපනය තුල තිබුණේ ඒක. බෝඩ් එකේ කළු ලෑල්ලේ ලියනවා නැත්නම් මොකද්ද? අපි කියනවා වැලි පිල්ලේ ලියනවා. right ඒ ලියන එක ආගෙන ඉඳලා නැත්නම් කියන එක ආගෙන ඉඳලා ලියනවා. එතනදි වෙන්නේ වාගේ මොළය S2 කන කියන මේ තුන් දෙනාම වැඩ කරනවා. වාට ඇහෙන එක S2 ඊට පස්සේ ඒ වගේම වා අතින් ලියනවා අත හුරු වෙනවා. right අතින් ලියන එකත් ඒ කියන්නේ එතකොට මොකද වෙන්නේ? කනෙන් අහලා මොළයෙන් සිග්නල් එක දෙනවා. කොතනද? අතට කියනවා අන්න ආයන්න ලියපන්. අන්න කයන්න ලියපන්. right එහෙම කියනවා. ඒක ඔයාට ඇහෙන්නේ නැහැ කියන එක. හැබැයි එහෙම කියලා ඉවරලා ලියවනවා. right ඒක තුලින් වෙන්නේ ඔයාගේ අත මොළය මේ හැම දෙයක්ම වැඩ කරනවා. ඒක නිසා ඔයාට මතක හිතීමේ ශක්තිය වැඩි වෙනවා. හැබැයි වර්තමානයේ දරුවන්ට වෙලා තියෙන වැරද්දක් තමයි ඒක. මොකද්ද? ටියුෂන් සර් කරන්නේ හරි ලේසියිනේ ටියුට් එකක් ගාව print කරා කට්ටියට බෙදාගෙන ගියා. දැන් ලියන්නේ කිව්වා. ඊට පස්සේ ලියන්න ඕන දේවල් ලියන්න තියෙනවා නැති ඒවා එහෙමම තියෙනවා. කොහමරි වැඩේ ඉවර වෙනවා. සර් සිලබස් එක කවර් කරා. හැබැයි ළමයින්ගේ ඔළුවේ නැහැ ලොකුවට. යම් තාක් දුරකට නැදෙනවා. හැබැයි ඒක ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට ඔයා එක්සෑම් එක කික් වෙනකොට මෙන්න මැෂින්ස් වගේ කියවනවා කටපාඩම්. දැන් ඔයාම කල්පනා කරන්න. ඔයත් කටපාඩම් කරනවා. හැබැයි කටපාඩම් කරලා ඔයා එක්සෑම් එකට යනවා. ගිහලා එක්සෑම් එක ලියලා හෝල් එකෙන් එළියට එනකොට ඔක්කොම හෝල් එක ඇතුලේ දාලා ඉන්නේ. ඊට පස්සේ මතකද? නෑ. මම කල්පනා කරලා බලන්න. ඔයා අමාරුවෙන් පාඩම් කරපුවෙන් කීයෙන් කීයක්ද එක්සෑම් එකෙන් පස්සේ මතකෙ හිටින්නේ කියලා. ඒක නිසා තමයි පුතේ මම ටියුට් දෙන එක නවත්තලා තියෙන්නේ. මම නෝට් එක ලියවනවාම තමයි. right සමහර දේවල් වලට විතරක් print out එකක් ගන්න කියලා රූප සටහන් ටික ඊට පස්සේ සමහර notes දෙනවා. AICT ඒ part 1 එක දුන්නා. ඒ වගේම විදුලියේ ඊළඟට ඒ කියන්නේ part 2 එකකුත් එනවා. සමහර දේවල් වලට ටියුට්ස් දෙන්නේ නැහැ අපි. right හරි. ඊළඟ එක්කෙනා කවුද නේ තියෙන්නේ? ඊළඟ එක්කෙනා කවුද? වෙබ් අඩවි සංවර්ධක. වෙබ් අඩවි සංවර්ධක. ඒ කියන්නේ වෙබ් ඩිසයිනර්ස්ලා වෙබ් ඩෙවලොපර්ස්ලා පාවිච්චි කරන software මොනවද? සාමාන්‍යයෙන් වැඩිපුරම පාවිච්චි කරන software එක අපි ලියාගමු. ඒ ඇති Adobe Dreamweaver. right Adobe Dreamweaver. මේවා අහලත් නැතුව ඇති සමහරක් විතර. Adobe Dreamweaver. ඊට පස්සේ නෙතිල් කවුද ඉන්නේ? පරිගණක චිත්‍රක නිර්මාණ ශිල්පී. graphic designers ලා right graphic designers ලා දරුවනේ පාවිච්චි කරනවා Adobe Illustrator. Adobe Illustrator. right Adobe Illustrator කියන්නේ කෙනෙක් විතරයි.
Adobe Illustrator. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා මේ graphic designing වලදී පොත්වල cover ඊට පස්සේ magazine ඒ වගේ දේවල් නිර්මාණය කරන්න පාවිච්චි කරනවා Adobe InDesign. InDesign කියන software. Adobe InDesign. Adobe InDesign. මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා නෑ නේද දරුවෝ? අයි කිව්වේ නැත්නම් දැන් කොහොමද ස්පෙලිං සදාගත්තේ උඩේ? මං හිතාගෙන ඉන්නවා මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලානේ තියෙන්නේ එවැනි ස්පෙලිංස් ගන්නේ කියලා. හරි. හරි. හරි මම මේ softwares ටිකේ පොඩි note එකක් ගහලා group එකට දාලා තියන්නම්. right taking spellings ටික ගන්න. හරි. මොකද ඒවා spellings අනිවාර්යෙන් වැදගත් වෙනවා. හරි. Adobe InDesign. Adobe InDesign. ඊළඟට Corel Draw. Corel Draw. Corel Draw. COREL DRAW. COREL DRAW. Corel Draw. පුතේ ඔයා ස්පොඩි කරන්නේ ඇයි? නෙහාරද ස්පොඩි කරන්නේ තිහාරද? පුතේ තිහාරද? මට ඇහෙන්නේ නැහැ. ඇයි පුතේ මොකක් හරි මේ පොත් දිහා එක දිගට බලාගෙන ඉන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද එහෙමද? හරි. Corel Draw. ඊළඟට ඉන්න එක්කෙනා කවුද නැතිද? ඡායාරූප සංස්කරණ ශිල්පී. ඡායාරූප සංස්කරණ ශිල්පී. එයාට අපි කියනවා පුතේ එයා පාවිච්චි කරනවා Photoshop. Photoshop. Adobe Photoshop, right? Adobe Photoshop. Adobe Photoshop. Adobe Photoshop. ඊට පස්සේ Adobe Lightroom. Adobe Lightroom. මේකත් පාවිච්චි කරන ෆොටෝ එඩිටර්ස් ලා. Adobe Lightroom. හරි. ඊට පස්සේ ඉන්නේ කවුද නැතිද? වීඩියෝ සංස්කරණ ශිල්පී. වීඩියෝ සංස්කරණ ශිල්පී. එයා පාවිච්චි කරනවා පුතේ Adobe Premiere Pro. Adobe Premiere Pro.
Premiere Pro. ඊට පස්සේ එයා තව පාවිච්චි කරන softwares තියෙනවා. Adobe Premiere Pro වලට අමතරව මොකද්ද Final Cut. Final Cut Pro කියන software එක. මේක ඇවිල්ලා Apple සමාගමේ software එකක්. Final Cut Pro. හරිද? කේශරී ලියාගත්තද? ලියාගත්තා සර්. හරි පුතේ. right. ඊට පස්සේ Final Cut Pro වලට පස්සේ තව තියෙනවා එයාලා පාවිච්චි කරන Educe. ගොඩක් ඉන්න Educe කියන එකට experience. Educe කියලා තිබුණා නම් හරි. Educe. right. Educe ලගේ Educe software එක නිර්මාණය කරන්නේ Canopus කියන company. right. Clutch කියලා වෙනම PC එකක් ගෙනවා. ඒ PC එකට inbuilt දෙනවා Educe කියන software එක. ඒක තමයි ඒකේ Clutch කියන computer එකේ operating system එක විදිහට එන්නේ Educe කියන software එක. අපි මේ Educe කියන software එක අපේ normal PC වලටත් පාවිච්චි කරන්න පුළුවන්. right. හරි. ඊළඟට කවුද ඉන්නේ නැති? ශබ්ද සංස්කරණ ශිල්පී. ශබ්ද සංස්කරණ ශිල්පී. එයා පාවිච්චි කරනවා Adobe Audition. Adobe Audition. Adobe Audition. ඊට පස්සේ තව තියෙනවා පුතේ මොනවද? Cubase කියලා තියෙනවා software එකක්. right. ඉතින් මේ වගේ softwares ගොඩක් පාවිච්චි කරනවා. right. අපි සාමාන්‍යයෙන් mainly යන්නේ මේ software එක. ඊට පස්සේ නැති ඊළඟට කවුද ඉන්නේ? එච්චරද? එච්චරයි සර්. හරි. right. එතකොට ඔන්න ඔය ටික ඔයා දන්නවනම් requirement එක කියන්නේ මුලින්ම පුද්ගලයා හඳුනගෙන ඊට පස්සේ යාගේ software එකේ හොඳ අලුත්ම version එක තෝරන්න. right. අලුත්ම version එක තෝරන්න. තෝරගෙන ඒ version එකේ requirement එක බලන්න. right. මෘදුකාංගේ තෝරගත්තා. තෝරගෙන ඒ software එකේ requirement එක බලන්න. හැබැයි computer එකක් ගන්නකොට පුතේ ඒ requirement එකටම ගන්නෙ නැහැ. ඒ requirement එකට වඩා වැඩි එකක් ඕනේ ගන්න. හේතුව අපි computer එක අරගෙන ඒ version එකම විතරක් දාලා තියන්නේ නැහැ. දැන් මම සාමාන්‍ය PC එකක් build කරන්නේ අවුරුදු 5කට තියලා. පැහැදිලිද? මේ PC එක build කරන්නේ අවුරුදු 3කට කලින් අවුරුදු 5කට ඉස්සරහට තියෙන softwares වලට තමයි හදන්නේ. පැහැදිලිද? එතකොට අපිට තියෙන chance එක දෙන්නේ අපිට බයක් නැහැ. අවුරුදු 5ක් 6ක් යනකම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන එන ඕනම software එකක වැඩ කරන්න හැකියාව තියෙනවා. right. හරි. note එකේ ඡේදය අන්තිමට වලිව්වේ මොකද්ද කියලා මට පොඩ්ඩක් කියන්න එනෝල්. එනෝල් හරි කේශරී හරි කවුරු හරි කියන්න මට. එනෝල් කියන එක ඇහෙන්නේ නැහැ මයික් එක වැඩ කරන්නේ නැද්ද එනෝල්? ඇහෙන්නේ නැහැ පුතේ. එනෝල්ගේ මයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හරි පුතේ ඔහොම ඉන්න.
අපි කේශරී කියන පුතේ ඡේදයේ අන්තිම පේලි ටික කේශරී ඉන් පසු එම කාර්යයට අදාළ වන භාවිතා කරනු ලබන මෘදුකාංගය හඳුනාගත යුතුය. එනම් පහත පරිදි වේ. හරි ඊට පස්සේ එතනින් යා නෝට් එක ලියාගෙන යන්න. එලෙස මෘදුකාංගය හඳුනාගත් පසු එලෙස මෘදුකාංගය හඳුනාගත් පසු එලෙස මෘදුකාංගය හඳුනාගත් පසු එම මෘදුකාංගයට අවශ්‍ය වන්නා වූ එම මෘදුකාංගයට අවශ්‍ය වන්නා වූ පරිගණක උපාංග ධාරිතාවයන් සොයා බැලිය යුතුය. සොයා බැලිය යුතුය. සොයා බැලිය යුතුය. ඒ සඳහා අන්තර්ජාලයේ සහාය ලබා ගත හැක. අන්තර්ජාලයේ සහාය ලබා ගත හැක. අන්තර්ජාලයේ සහාය ලබා ගත හැක. එලෙස අවශ්‍ය ධාරිතාවයන් හඳුනාගත් පසු
එම ධාරිතාවයන්ගෙන් යුත් එම ධාරිතාවයන්ගෙන් යුත් පරිගණකයක් මිලදී ගැනීම හෝ පරිගණකයක් මිලදී ගැනීම හෝ පරිගණකයක් මිලදී ගැනීම හෝ කොටස් මිලදීගෙන අවශ්‍ය කොටස් right මිලදී ගැනීම හෝ අවශ්‍ය කොටස් මිලදීගෙන අවශ්‍ය කොටස් මිලදීගෙන පරිගණකයක් එකලස් කළ හැක මිලදී ගැනීම හෝ පරිගණකයක් එකලස් කිරීම සිදු කළ හැක පරිගණකයක් එකලස් කිරීම සිදු කළ හැක කිරීම සිදු කළ හැක හරි දරුවෝ දැන් ඔයාලා දන්නවා කොහොමද කම්පියුටර් එකක් ගන්න කියලා කම්පියුටර් එකක් ගන්න මූලික දේවල් ටික ඔයාලා දන්නවා අපි කොහොමද කම්පියුටර් එකක් මිලදී ගන්න ඒකෙදි අපි අනුගමනය කරන ක්‍රියාවලිය ඔයාලා සරලව දන්නවා දැන් ඔයාලා දැනගන්න ඕනේ කොහොමද අපි ස්පෙක් එක තෝරන්නේ ඊට පස්සේ අපි දැනගන්න ඕනේ මොනවද උපාංග ඔන්න ඔය දේවල්නේ රයිට් ඒ ටික මම ඉස්සරහට කතා කරගෙන යනවා මොකද ඔයාගේ පොතේ තියෙනවා නමුත් ඊට වඩා දෙයක් මම අර අපි ගත්තොත් ශාස්ත්‍රීය දැනුමත් එක්ක තමයි පොතේ මම ක්ලාස් එකක උගන්වන්නේ රයිට් හේතුව මේ වෙනකොට තාක්ෂණික ශාස්ත්‍රයේ මම 2008 තමයි කම්පියුටර් එකක් ෆස්ට් ටයිම් කැලි කරන්නේ රයිට් ඒ කියන්නේ අටේ පන්තියේ තමයි මම මුලින්ම කම්පියුටර් එකක් සම්පූර්ණයෙන් කැලි වලට ගලවලා ආයි හයි කරලා Windows install කරන්නේ අටේ පන්ති right එතකොට එතනින් පටන් ගත්ත ගමන right ඊට කලින් තමයි මම ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න පටන් ගන්නේ 2006 තමයි හයි ශ්‍රේණියේදී right ඊට කලින්වත් මම ඉලෙක්ට්‍රොනික්ස් පොඩි වැඩ කරලා තියෙනවා ඊට පස්සේ ඒ ආපු ගමනේදී එතන ඉඳලා මේ දක්වා ආපු ගමනේදී සෑහෙන අත්දැකීම් ප්‍රමාණයක් මට තියෙනවා ශාස්ත්‍රය right ලංකාවේ first time online radio concept එක ගෙනාවේ මම ඊට පස්සේ ඒ වගේ ගොඩාක් දේවල් කළා ඉතින් මේ දේවල් එක්ක අත්දැකීම් එක්ක තමයි පුතේ මම ක්ලාස් එක උගන්වන්නේ. ඒක නිසා ගොඩාක් නෝට්ස් ඉස්කෝලේට වඩා සෑහෙන්න වෙනස් වෙයි. දැන් ඔයාලට පේනවා ඉස්කෝලේ නෝට් එකේ මොනවද තියෙන්නේ කියලා. අන්තිමටම කියලා තියෙන්නේ assemble කරගන්න පුළුවන් කියලා තමයි. හැබැයි මේකෙදි කොහොමද මේක හඳුනගන්නේ? ඊට පස්සේ කොහොමද මෙයාව දැන් අපි ගත්තොත් මෙයාලා කියන විදිහට ලිපි ලේඛන සැකසීම කියලා කිව්වට අපිට බෑ කම්පියුටර් එකක් තෝරන්න.
right ලිපිලේඛන සැකසීමේදී software එක මොකක්ද කියලා අපි තෝරගන්න right ඒ වගේ දේවල් මම ඔයාලට කතා කරනවා එතනින් එහාටත් කතා කරනවා හරි ඊට පස්සේ අපි දාගමු මාතෘකාව ස්වභාවය හා භාවිතය අනුව පරිගණක වර්ගීකරණය 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 මොකද්ද පුතේ මෙතනදී කියන්නේ right ඔයාලට කියලා තියෙනවා ඔයා පොඩ්ඩක් කියව ගන්න මෙන්න මේ කැලි දෙක right නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක කියන කොටසත් ජංගමව භාවිතා කරන පරිගණක කියන කොටසත් කියව ගන්න පොතේ අච්චු පොතේ right හොඳට කියව ගන්න ඒක ඔළුවට දාගෙන කියව කවිෂා සර් ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුතේ හරි right කියව ගන්න අච්චුපත ළඟ නැද්ද හැමෝම ගාව ඊන අච්චුපතේ බලන්න
හරි කියව ගත්තා එහෙම නේද? හරි. පුතේ කම්පියුටර්ස් ගත්තාම right ප්‍රධාන වශයෙන් අපිට එදිනෙදා හම්බ වෙන කම්පියුටර්ස් ගැන තමයි මෙතනදී කතා කරන්නේ. right මේකෙදි සර්වර් කම්පියුටර්ස් කියලා තියෙනවා. සර්වර් කම්පියුටර්ස් පුතේ ඔයාලට ආයතන වල හම්බ වෙනවා සාමාන්‍ය සර්වර් කම්පියුටර්ස්. right ඇඩ්වාන්ස් සර්වර් කම්පියුටර්ස් උත් තියෙනවා. සාමාන්‍ය සර්වර් රූම් එකක් වෙනවම හදලා right ඒ වගේ කතන්දරක් තියෙනවා. එනෝල් ඩිස්ප්ලේ එක දිහා බලනකොට ඔයාගේ පුතේ කඳුළු වෙනව දැස්වල. එනෝල් හරි එනෝල්. එතකොට පුතේ මේ අපි ගත්තොත් සාමාන්‍ය සර්වර් කම්පියුටර්ස් තියෙනවා. ඊට පස්සේ වැඩහල් පරිගණක කියලා දෙනවා. වර්ක් ස්ටේෂන්ස් කියලා කියනවා. වර්ක් ස්ටේෂන් එකක් කියන්නේ මොකක් විශේෂ වැඩකට හදපු සුවිශේෂී පරිගණකයක්. එයා ටිකක් බල සම්පන්නයි. අනිත් කට්ටියට වඩා බල සම්පන්නයි. ඊට පස්සේ normal desktop PC තියෙනවා. ඒක personal computers තියෙනවා. desktop personal computers. හැබැයි පුතේ දැන් මේ ඔයාලගේ නෝට් එකේ දීලා තියෙනවා මොකද්ද? work station කියලා දීලා තියෙනවා. desktop computer කියලා දීලා තියෙනවා. right මේ කොහොම කිව්වත් පුතේ work station එක කියන්නේ desktop එක. right server එක කියලා කියන්නේ server computers උන් desktop තමයි තියෙන්නේ. ඒක නිසා ඒක පටල ගන්න එපා. right මම අර අපේ ගෙදර පොඩි පොඩ්ඩ දෙන්නෙක් ඉන්නවා. සමහර වෙලාවට ඔයාලට ඇහි අඬන ශබ්ද එහෙම. right මොකද මේ වැඩි ගණන් ගන්න එපා. හරිද? right ඉතින් මේ කම්පියුටර්ස් කියන කට්ටියගේ පුතේ ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ගණේට තමයි මේ වර්ක් ස්ටේෂන් කියන කෙනත් අයිති වෙන්නේ. කියන්නේ මේසේ උඩ තියෙන පරිගණක. පැහැදිලිද? අපි ඔයාලට නෝට් එකේදී වෙනස් විදියට කියලා දෙනවා. ඊට පස්සේ all in one PC දැකලා තියෙනවද all in one PC? all in one PC එකක් දැකලා තියෙනවද? මම ඒවා ඉමේජස් පෙන්නනවා. all in one PC එකක් කියන්නේ පුතේ මොනිටර් එක සිස්ටම් යුනිට් එක මේ දෙකම එකට එන්නේ ඉන්බිල්ට් එන්නේ. ඒ කියන්නේ තනිකරම මොනිටර් එකක් විතරයි ඔයාලට බලා ගන්න තියෙන්නේ. Apple සමාගමේ එන ගොඩක් කම්පියුටර්ස් මේ වෙනකොට all in one PC තමයි තියෙන්නේ. Mac PC ගොඩක් වෙලාවට all in one PC. right එහෙමනම් අපි එමු කතන්දරයට. මුලින්ම බලමු මොකද්ද? සර්වර් එක server computer. මේ තියෙන්නේ පුතේ අර මම කිව්වා වගේ server room එකක් විදියට පාවිච්චි වෙන server computers. මේවා තමයි පුතේ නියම server computers. පැහැදිලිද? මේවා පුතේ ඔය ඔයාලගේ පොතේ තියෙනවා වගේ මේස උඩ තියන්න පුළුවන් ඒවා නෙවෙයි. පැහැදිලිද? right මේ ඇවිල්ලා සම්පූර්ණ server room එකක්. right එතකොට මෙයාගේ තියෙනවා මේ වගේ nodes තියෙනවා. මේ තියෙන nodes පේනවද? right මේ වගේ nodes ගොඩාක් එකතු කරලා තමයි මේ server room එකක් හදලා තියෙන්නේ. right එතකොට පුතේ මේ server කියන එක්කෙනාවත් ඔතනට අයිති වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔතනට අයිති වෙන්නේ නැහැ. right එතකොට පුතේ ඔය තියෙන්නේ server. ඊළඟට අපි බලමු පස්සේ අපි බලමු මොකක්ද workstation computer මේ තියෙන පුතේ workstation මේ තියෙන workstation පැහැදිලිද? හරි. තොර work stations තියෙනවා. ලොකු work stations තියෙනවා. මේ දෙන්නේ තවත් එක work station එකක් පේනවද? කොහොමද වැඩි ඩිස්ප්ලේ කීයක් තියෙනවද? හරි. තොර එක PC එකයි එක system unit එකයි හැබැයි monitors ගොඩක් පාවිච්චි වෙනවා. හරි. එතකොට ඒක අපි work station එකක් කියනවා. ඒතර වැඩ හලක් තනි කරමු. හරි. ඒක ඇතුලේ ලොකු වැඩ කරන්න පුළුවන්.
ඊට පස්සේ all in one PC, all in one computer. මේ දෙන පුතේ all in one computer එක. මේ දෙන Windows all in one HP company එකකින් යවන all in one PC එකක්. මේකේ system unit එකක් වෙනවම නැහැ. monitor එකම තමයි තියෙන්නේ. පැහැදිලිද? right. එතකොට මේක all in one PC කියලා කියනවා. right. එහෙමනම් අපි ඔතන මාතෘකාව දාගත්තා. මොකද්ද? මාතෘකාව දාගත්තේ මොකද්ද පුතේ අපි? ස්වභාවය හා භාවිතය අනුව පරිගණක වර්ගීකරණය කියලා. එහෙමනේ? right. එහෙමනම් ඔතන ලියාගන්න. පරිගණක वर्ग राशिයක් පරිගණක වර්ග රාශියක් ලොව පුරා මේ වන විට බිහි වී ඇත. ලොව පුරා මේ වන විට බිහි වී ඇත. ලොව පුරා මේ වන විට බිහි වී ඇත. එම පරිගණක විවිධ ස්වභාවයන්ගෙන් යුක්ත අතර විවිධ කාර්යයන් සඳහා භාවිතා කරයි. එම පරිගණක අතුරින් එදිනෙදා ජීවිතයේදී අපට මුණ ගැසෙන පරිගණක
මුණ ගැසෙන පරිගණක කොටස් දෙකකට වෙන් කළ හැක මේ කතා කරන්නේ එදිනෙදා ජීවිතයේදී හම් වෙන පරිගණක. හරි. කොටස් දෙකකට වෙන් කළ හැක. එනම් අංක 1 දැම්මා නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. එනම් අංක 1 නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. නිශ්චිත ස්ථානයක තබා භාවිතා කරන පරිගණක. ඒ යටතේ එහෙමම ලියාගෙන යමු අපි. right? මෙම පරිගණක ඩෙස්ක්ටොප් පරිගණක නැත්නම් මේස පරිගණක මෙම පරිගණක මේස පරිගණක වරහණක් ඇතුලේ ඩෙස්ක්ටොප් කම්පියුටර් වරහණ වැහුවා. මෙම පරිගණක මේස පරිගණක ඩෙස්ක්ටොප් කම්පියුටර් පරිගණක ලෙස හඳුනාගත හැක. මෙම පරිගණක සඳහා නිශ්චිත බල සැපයුමක් සැපයිය යුතුය. නැත්නම් නිශ්චිත විදුලි සැපයුමක් තිබිය යුතුය. නිශ්චිත විදුලි සැපයුමක් තිබිය යුතුය. එමෙන්ම මෙම පරිගණක එක් ස්ථානයක ස්ථාපනය කළ යුතුය. ඊට පස්සේ වැඩහල් පරිගණක ඩෙස්ක්ටොප් ස්ක්‍රීන් එකේ තියෙනවා. වැඩහල් පරිගණක වරහණක් ඇතුලේ වර්ක් ස්ටේෂන්. වැඩහල් පරිගණක වර්ක් ස්ටේෂන් කමා
ඒකක පරිගණක all in one computer ඒකක පරිගණක all in one computer ඒකක පරිගණක all in one computer මෙම කාණ්ඩයට අයත් වේ sorry all in one computer පොඩ්ඩක් ලියන්න එපා right all in one computer ඊට පස්සේ පුද්ගල පරිගණක කමා එකක් දාලා පුද්ගල පරිගණක personal computer ඒ කියන්නේ ආයේ ගෙදර තියෙන සාමාන්‍ය පරිගණකය right පුද්ගල පරිගණක පරාණක් ඇතුලේ personal computer මෙම කාණ්ඩයට අයත් වේ right සර් පුද්ගල පරිගණක පුද්ගල පරිගණක පුතේ වරහණක් දාලා personal computer right personal computer මෙම කාණ්ඩයට අයත් වේ හරි එහෙමනම් පුතේ අපි මේ කොටස සම්පූර්ණයි ඊට පස්සේ අංක 2 දාලා දාගන්න ජංගමව භාවිතා කරන පරිගණක එතකොට අද දවසේ පුතේ කරපු දේවල් වලින් මොනවද ගැටලු තියෙන්නේ අද දවසේ කතා කරපු දේවල් වල ගැටලු මොනවද තියෙන්නේ එනවල ගැටලුවක් තියෙනවද හරි නැතිල් සර් ඔව් පුතේ කියන්න සර් මට පොඩි ටිකක් ලියා ගන්න බැරි වුණා හරි මේ අර එම මුදුකාංග වලට අවශ්‍ය වටිනාකමක් වූ මෙහෙමයි පුතේ වාට රෙකෝඩින් එක කොහොමද ක්ලාස් එකේ රෙකෝඩින් එක මම දෙනවනේ ඒකෙන් නෝට් එක කම්ප්ලීට් කරගන්න බැයිද පුළුවන් සර් හරි right නෝට් එක හදිසියක් කම්ප්ලීට් කරගන්න බැරි වෙන අය රෙකෝඩින් එක යූස් කරලා රෙකෝඩින් එකකින් මේ නෝට් එක කම්ප්ලීට් කරගන්න පැහැදිලිද
ඔව් සර්. හරි පුතේ. වෙන මොනවා හරි ගැටලුවක් තිබුණොත් සර්ව කන්ටැක්ට් කරන්න. හරි. නෙහාරයන් තිහාර ප්‍රශ්න තියෙනවද? නෑ සර්. හරි පුතේ. කේශරි නෑ සර්. හරි. කවිෂා නෑ සර්. හරි පුතේ. එහෙමනම් අපි මෙතනින් එහාට පාඩම ලබන සතියේ කතා කරමු. ඒ වගේම හරි. මේ ගොඩාක් දේවල් right පරිගණක පර්යන්ත උපාංග යන මොනවාද කියන ඒවායෙන් මම කතා කරන්න යන්නේ නැහැ පුතේ පාඩම හේතුව අපි මේ ගොඩාක් දේවල් කතා කරනවා අපේ සෙමිනාර් එකේදී right අනිවාර්යෙන් පොය දවසේ උදේ සෙමිනාර් එකට සහභාගී වෙන්න උදේ 9 ඉඳලා පැය 4ක් සෙමිනාර් එක තියෙනවා. ඒකෙදී අපි කම්පියුටර් එකක ක්‍රියාවලිය හඳුනා ගන්නවා. ඒ වගේම පරිගණකයේ කොටස් හඳුනා ගන්නවා සහ මොකද්ද මේක ඇවිල්ලා part 1 එක part 2 එකක් වෙනවම තියෙනවා. ඊළඟ පොයේට තව එකක් තියෙනවා. right හැම පොයේකටම මේ සෙමිනාර් එකක් තියෙනවා. ඒ වගේම පුතේ මේ සෙමිනාර්ස් ෆ්‍රී කරන්නේ right ක්ලාස් P එකට තව ගාණක් ඇඩ් කරන්නේ ඒ වගේ ඒවා නැහැ. right සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ මේ සෙමිනාර් එකට ඔයාලගේ දෙමාපියන්ට උනත් සහභාගී වෙන්න පුළුවන්. මොකද එයාලට අවශ්‍යතාවයන් තියෙනවා. මොනවාද? පරිගණක එකලස් කිරීම. නැත්නම් හાર્ඩ්වෙයාර් ඉගෙන ගන්න එයාලට වෙලාව නැහැ. right කම්පියුටර් දැනුම එයාලට එකතු කරන්න වෙලාව නැහැ. ඒ වගේ කට්ටිය පොය දවසේ ගෙදර ඉන්නවා නම් සෙමිනාර් එකට සහභාගී කරගන්න. එතකොට එයාලටත් මේක අප්ඩේට් එකක් වෙනවා. අලුත් වෙනවා. right අලුත් දැනුමක් එකතු කරගන්න පුළුවන්. ඒ සඳහා තමයි මේක මම නිර්මාණය කරලා තියෙන්නේ මේ සෙමිනාර් එකක්. ඒ කියන්නේ හැම පොයකටම සෙමිනාර් එකක් කරන්න. පැහැදිලිද? right හරියට අපි සීල් ගන්න යනවා වගේ කතන්දරයක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් පුතේ හැමෝම සහභාගී වෙමු එදාට. right පුළුවන් හැමෝම සහභාගී වෙන්න. එහෙමනම් අපි අදට නවතිමු. ඔයාලා හැමෝටම සුබ සතියක්. ඒ වගේම මොනවාක් ගැටලු නැහැ කියලා මම හිතනවා. එහෙනම් අපි ලබන සතියේ ලබන ක්ලාස් එකේදී මුණ ගැහෙමු. නම් හැමෝටම සුබ සතියක්. ආයුබෝවන්. ආයිබෝන්. අයිබෝවන් සර් thank you sir හරි පුතේ. ඔයාලට thank you.